And now, live at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම ඉෂාරා සමරසිංහ. අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. කොවිඩ් රෝගීන් විනාඩි 30කට අඩු කාලයකදී රෝහලට බහරගත යුතු බවට දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් චක්‍රලේඛයක්. ඊයේ දිනේත් කොවිඩ් ආසාදිතයන් 2959ක් සමස්ත මරණ 1210 දක්වා ඉහළට. නිරෝධායන නීති උල්ලංඝනය කළ 636ක් ඊයේ අත්අඩංගුවට. කොළඹ ඩ්‍රෝන මෙහෙයුම් අදත්. පුත්තලම නගර සභා සභාපතිගේ මරණය සම්බන්ධයෙන් රියදුරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට. බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි. පළාත් කිහිපයකටම තද වැසි. පොහොර නොමැතිව ලතැවෙන වැලිමඩ අල ගොවීන්. දැන් අපි රජයට කියනවා අද වෙනකම් මේකට විසඳුමක් නැහැ. රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සුදුසුම තීරණ ගන්නා බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පත්තරේ වැඩසටහන සමග එක්වෙමින්. යුද හමුදාපතිතුමනි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සඳහන් කර තිබෙනවා අද පුවත්පත්වලත් වාර්තා වෙනවා ඉදිරි දිනවල දැඩි සංචරණ සීමා හෝ දින 14ක ඇඳරි නීති කාල සීමාවක් ප්‍රකාශයට පත් නොකළහොත් තත්ත්වය භයානක වන්නට පුළුවන්කමක් තිබෙනවා යයි කියා. 17 වෙනිදා ගිය සඳුදා කාර්ය සාධක බලකාය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ 17 වෙනිදා තමයි ගත්තේ තීරණය හරින්ද්‍ර අපි 21 වෙනිදා රාත්‍රියේ ඉඳලා 25 වෙනිදා උදෑසන දක්වාත් 25 වෙනිදා නැවත රාත්‍රියේ ඉඳලා 28 දක්වාත් මේ ආකාරයේ සංචරණ සීමාවන් පනවනවා කියලා. එතකොට මේ ඔක්කොම එකතු වෙලා ගත්ත සාමූහික තීරණයක්. නමුත් ඉදිරියට එළඹෙන සතිය අන්තයේ සහ ඉදිරියේ කාල සීමාවෙදී අතිගරු ජනාධිපතිතුමා පැහැදිලිව දැනුම් දීලා තිබෙනවා ගත යුතු තීරණ ඒ අනුව අනිවාර්යයෙන්ම ගන්නවායි කියලා. ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවලදී බොහෝ දුරට මේ ආකාරයෙන් ධනාත්මක තීරණයක් ගනී. මොකද විශේෂඥවරුන් කියන දේවල් අහලා තමයි මේ වෙනකොටත් ওই දින ගාණක් සංචරණ සීමාවන් පනවලා තිබෙන්නේ. තව චෝදනාවක් තිබෙනවානේ මේ සෞඛ්‍ය විශේෂඥයන් වෛද්‍ය විශේෂඥයන් සඳහන් කරන කාරණාවල බරපතලකම රාජ්‍ය අංශය හෝ පරිපාලන අංශය තේරුම් ගන්නේ කල් ගිහිල්ලා. දැන් එහෙම යම් ආකාරයක දුරස් භාවයක් තිබෙනවාද මේ විශේෂඥවරු සහ රාජ්‍ය අංශය තීරණ ගන්න අය අතර? කිසිදු එහෙම දුරස්ථභාවයක් නැහැ. මොකද දැන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ නියෝජනය කරන්නේ කාර්ය සාධක බලකායේ ප්‍රධානම වශයෙන් අමාත්‍යවරුයෙකුයි අමාත්‍යතුමියන් දෙදෙනෙකුයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් සෞඛ්‍ය ලේකම් මේ කාලේ ඉතාමත් අද ගන්න මේ එපිඩිමියොලොජි යුනිට් කියන එක ඒකේ ප්‍රධානියා සුදත් සමරවීර මැතිතුමා ඒත් එක්ක ගිනිගේ මැතිතුමා දෙවෙනියා. ඒ කණ්ඩායම අනිවාර්යයෙන්ම මේ ඕනම රැස්වීමක ඉන්නවා. ඒ සෞඛ්‍ය ශාස්ත්‍රෙ. එතකොට ඔවුන් තමයි ඔය කියන සියලුම කණ්ඩායම් ඔවුන් යටතේ තිබෙන විවිධ ශාස්ත්‍රවල ප්‍රධානී නැත්නම් විවිධ සංගම් වලින් එන අදහස් නිර්දේශ මේ ඔක්කොම එකතු කරගෙන ඇවිල්ලා මේ ස්ථානයේදී ජනාධිපතිතුමාගේ කාර්ය සාධක බලකායේදී ඔවුන් වෙනුවෙන් නියෝජනය ලබා දීලා කතා කරන්නේ කට්ටිය. ඊට අමතරවත් අතිගරු ජනාධිපතිතුමා මේ සංගම් වල සමහරලාට අවශ්‍යතාවය අනුව සභාපතිවරුන්ටත් ආරාධනය කරනවා මේකට එන්නයි කියලා. ඉතින් ඒ අනුව මේ ඔක්කොම තමයි ගන්නෙ. කවදාකවත් රාජ්‍ය ශාස්ත්‍රයේ කට්ටිය මේ ආකාරයේ සින්දු දින අපිට ගැනීමට හැකියාවක් නැහැනේ. කතා කරන කතිකාවට අවශ්‍ය අනිකුත් අමාත්‍යවරු පවා කැඳවනවා මේකට. ඉතින් ඒ අනුව තමයි සින්දු දින ගන්නවා මිස කිසිම මේ කාර්යයක් කියන ඒවා 20000ක් අහන්න නැතුව කරන තීරණයක් කිසි එවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. ජනතාවට රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සුදුසුම තීරණ මේ සාකච්ඡාවලදී ගන්නවා. කීප දෙනෙක් තමයි ප්‍රකාශයට පත් කරනු ලබන්නේ. මම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන් මම ඒ දේවල් පවසන රටේ ජනතාවට ඊට අමතරව
සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා නැත්නම් සුදත් සමරවීර එපිඩිමියොලොජි චීෆ් ඉන්නෙක් කෙනා එතුමා මේ ආකාරයෙන් රටට දැනුම් දෙනවා. සංචරණ සීමා සහ නිරෝධායන නීතියේ උල්ලංඝනය කළ පුද්ගලයන් 636 දෙනෙකු ඊයේ දිනය තුලදී පමණක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ දිවයින පුරා පනමා තිබෙන සංචරණ සීමා හෙට අලුයම 4ට ලිහිල් කළද එම කාල සීමාවේදී ජනතාව කටයුතු කළ යුත්තේ අත්‍යවශ්‍ය ආහාර හෝ ඖෂධ මිලදී ගැනීම සඳහා පමණක් බවයි. මේ වන විට ක්‍රියාත්මක වන සංචරණ සීමා හෙට අලුයම 4ට ලිහිල් කිරීමට නියමිතව තිබෙනවා. යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ මෙම කාල සීමාවේදී ජනතාව කටයුතු කළ යුත්තේ අත්‍යවශ්‍ය ආහාර හෝ ඖෂධ මිලදී ගැනීම සඳහා පමණක් නිවසින් බැහැරවීම සඳහා බවයි. එසේ ලිහිල් කරන සංචරණ සීමා හෙට රාත්‍රී 11 සිට යලි ක්‍රියාත්මක වන අතර එය ලබන 28 වෙනි සිකුරාදා අලුයම 4 දක්වා බලපැවැත්වෙනවා. එමෙන්ම තවදුරටත් සංචරණ සීමා පනවන්නේද යන්න ලබන 27 වෙනි දින තත්ත්ව සමාලෝචනයෙන් පසු තීරණය කිරීමට නියමිත බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. මේ අතර සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා අකණ්ඩ මෙහෙයුම් පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව තවදුරටත් සිදු කරනු ලබනවා. මෙම නීති කැඩූ පුද්ගලයන් 636 දෙනෙකු ඊයේ දිනය තුල පමණක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මේ දක්වා කාලය තුළ එක් දිනකදී අත්අඩංගුවට ගත් වැඩිම පිරිස මෙය වනවා. මෙන් පුද්ගලයන් 206 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ සිදු කරනු ලැබූ හදිසි සෝදිසිවලදී. නිරෝධායන නීති ආරම්භ කළ දින සිට මේ දක්වා කාලය තුළ නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 12748 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් ඔයා මෙහි ඉඳලා එහෙට යන්න හේතුව මොකද්ද කියන්නේ? තමුන්ගේ හෙල්මට් එකක් නැහැ. කිසිම දෙයක් නේද බලන්න. මේ වෙනම නීති තියාගන්න බෑ මහත්තයෝ මේ ශ්‍රී ලංකාවේ. දුවපන්ද. දුවනවාද? අවේන දුවන. කොහොමද වදින්නේ? අයියෝ අරලා තියන්නේ. මොකද? මේ පූසු ජරා කරලා මෙතන. ඉතින් පූසු ජරා කරලා කියන්නේ පූසු ඇතුලේ තියාගෙන ඉන්න. අපිට ටිකක් මෙහෙ තියාගන්න බෑ. දමු ප්‍රවෘත්ති නාන්න බොරුවක් නේ කරන්නේ. පවුල පිටින් කියලා එඩේ හදන කී ඇතුලේ වැඩක් නෑ. මේක මේ අපිට කහනවට කරන දෙයක් නෙවෙයි මහත්තයෝ. තෙල් ගන්න කියලා ආවේ. තෙල් ගන්න යන්න පුළුවන්. මේක පොලිසියෙන් අස්සම් කරලා නෑ මහත්තයා තේරුණාද? ඔයා නිකන් ඔයා මේ ලියුම් කැල්ල කදාගෙන අස්සම් කරගත්තා කියලා ඔයා වීරයෙක් විදිහටත් එපා. මේ අතර සංචරණ සීමා ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සහ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන රථවාහන මාර්ග බාධක 14කදී පරීක්ෂාවට ලක් කරනවා. ඒ අනුව මෙම මාර්ග බාධකවලදී රථවාහන 1620ක් පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. එමෙන්ම කොළඹ ප්‍රදේශයේ නිරෝධායන නීති කඩ කරන පුද්ගලින් සොයා ඩ්‍රෝන යානා උපයෝගී කරගෙන ඊයේ දිනේ මෙන්ම අදත් පොලිසිය සහ යුද හමුදාව එක්ව මෙහෙයුම් සිදු කළා. ඊයේ දිනය තුළ මෙම මෙහෙයුම්වලදී පුද්ගලින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදත් මහල් නිවාස සංකීර්ණ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඩ්‍රෝන මෙහෙයුම් සිදු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. සංචරණ සීමා නිරෝධායන නීති කඩ කරන පිරිස් සොයා සෑම පොලිස් බල ප්‍රදේශයකම සෝදිසි මෙහෙයුම් සිදු කරන අතර එහිදී නීති කඩ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම අවවාද උපදෙස් ලබා දීමද සිදු කරනු ලැබුවේ මෙලෙසින්. ඔයා දැනගන්න ඕන කතා කරන්නේ. අපි මේ තරම් මේ මහන්සියනවා. හරි පඩේ ඔයා මේ හොට එන්න කියන්නේ. අත්‍යවශ්‍ය සේවාවන් හැරෙන්නට අනිකුත් කිසිම වාහනයක් ගමන් කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවල සමාජිකයින් වුවද වාහනේ ගමන් කිරීමේදී නිරෝධායන රීතිවලට අනුගතව කටයුතු කළ යුතුයි. මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන අනුව වාහන පැදවීමට කටයුතු කළ යුතුයි. මේ කරුණු දෙකට පරිබාහිරව යමෙක් කටයුතු කරනවා නම් ඒ අයට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට සිදු වෙනවා. COVID-19 ආසාදිතව රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 34000 ඉක්මවා තිබෙනවා. ඒ ඊයේ වාර්තා වූ ආසාදිතින් 2959 දෙනාද සමගයි. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 1210 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තවත් ආසාදිත මරණ 32ක් තහවුරු කළා. ඉන් ආසාදිත මරණ 5ක් සිදු ඇත්තේ ඊයේ දිනේදී. සෙසු මරණ 27 වාර්තා වී ඇත්තේ පසුගිය අප්‍රේල් 23 වෙනිදා සිට මැයි 22 දක්වා කාලය තුලයි. ඊයේ තහවුරු කෙරුණු ආසාදිත මරණ 32කින් 18ක් කාන්තාවන් වන අතර සෙසු 14 දෙනා පිරිමි පුද්ගලයින්. ඉන් බොහෝ ආසාදිත මරණ වයස අවුරුදු 60 ඉක්ම වූවන් වන අතර 7 දෙනෙකු වයස අවුරුදු 50ට අඩු පුද්ගලයින්.
ඒ අතර 28 හැවිරිදි තරුණයෙකුද වන අතර ඔහු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ඊයේ මිය ගොස් ඇතේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්. මෙරටින් ඊයේ වාර්තා වූ ආසාදිතින් 2959 දෙනාගෙන් 2945 දෙනෙකුම අලුත් අවුරුදු පුකුරෙන් වාර්තා වූ ආසාදිතින් විදේශගතව සිට දෙවැනිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් 14 දෙනෙකුද COVID-19 ආසාදිතින් ලෙස ඊයේ හඳුනා ගැනුණා. දිස්ත්‍රික්ක 25න්ම ඊයේ ආසාදිතෙන් වාර්තා වූ අතර ඉන් දිස්ත්‍රික්ක 12කම ආසාදිතින් 100 ඉක්මවා වාර්තා වුණා. ඉන් වැඩිම ආසාදිතෙන් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 554ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 391 දෙනෙකු, ගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 198 දෙනෙකු, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 179 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 174 දෙනෙකු වාර්තා වුණා. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් වටවල වැලිඔය වතුයායේ සහ නෝටන් රිච් ලොනෙක වතුයායේ ආසාදිතින් 15 දෙනෙකු හඳුනා ගැනුණා. සෞඛ්‍යංශ පැවසුවේ මොවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතින්ගේ ආශ්‍රිතයින් වන බවයි. ඔවුන් ගෘහස්ත නිරෝධායනයට යොමු කර සිටින අතරතුර සිදු කෙරුණු PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුවයි ආසාදිතින් ලෙස තහවුරු වී ඇත්තේ. මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතින් 1,64,201 දෙනාගෙන් 1,28,607 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන සමස්ත ආසාදිතෙන් සංඛ්‍යාව 34,384 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. පැමිණිලි කීපයක්ම ලැබුණා. ඒ වගේම සමාජලාවට 1990 ගිලන් රථ වලින් ගෙනින් රෝගීන් බාර ගැනීම සඳහා කල්ගත කරයි කියලා අපිට පැමිණිලි ලැබුණා. ඒ නිසා අපි චක්‍රලේඛනයක් නිකුත් කරා. රෝගියෙක් ගෙනාවොත් අනිවාර්යෙන් විනාඩි 15ක් 30ක් අතර කාලයකදී ඒ රෝගියා එම රෝහලට බාරගත යුතුයි. අනිවාර්යෙන් ඔබ ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. ඒ රෝහලට බාරගෙන අවශ්‍ය නම් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ නැත්නම් වෙනත් රෝහලකට යොමු කරන්න එම රෝහලට හැකියාව තියෙනවා. මේ අතර දිලීර විශේෂයක් හේතුවෙන් මොළයේ ආසාදනයක් සහිතව අම්පාර රෝහලින් වාර්තා වූ රෝගියාට ඉන්දියාවේ බහුලව පවතින කළුපුස් රෝගය වැළඳී ඇද යන්න සැවීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා. එම රෝගයා ඇත්තටම රෝහලට ඇතුළත් වෙලා තියෙන්නේ මොළයේ ආසාදනයක් එන්කෙෆලයිටිස් තත්ත්වයක් යටතේ. ඊට පස්සේ තමයි ඔවුන් මේක හොයාගෙන තියෙන්නේ. මේ මොළයේ ආසාදනයට හේතුව දිලීර වර්ගයක් ක්‍රිප්ටෝකොකස් එන්කෙෆලයිටිස් කියලා තමයි ඔවුන් ඒක නිර්ණය කරලා තියෙන්නේ. මෙය ඉන්දියාවෙන්ද ආවේ කියන එක ගැන අපි තාමත් සොයාගෙන යනවා. නමුත් අපිට හම්බෙච්ච වාර්තා අනුව ඒ අධ්‍යක්ෂකවරයා අපිට පැවසූ කරුණු අනුව මෙම ක්‍රිප්ටෝකොකස් එන්කෙෆලයිටිස් රෝගීන් සාමාන්‍යයෙන් වසරකට දෙන්නෙක් තුන් දෙනෙක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා කියලා තියෙනවා. ඒ නිසා මෙය දැනට අපි ඉන්දියාවෙන් ආවේ නැද්ද කියන එක පිළිබඳව සොයාගෙන යනවා. අපිට මේ සම්පූර්ණ කරුණු ඉදිරියේදී වාර්තාවක් ලබා දෙන්න පුළුවන්. මේ කළු දිලීරය එහෙම නැත්නම් ඒකට මියුකොමයිකෝසිස් කියලා අපි කියන්නේ ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. 2019 වර්ෂයේදී කළු දිලීර රෝගීන් 42ක් වාර්තා වෙලා තියෙනවා. 2020 24 දෙනෙකුත් 2021 වර්ෂයේ මේ දක්වා 24 දෙනෙකුත් අපිට වාර්තා වෙලා තියෙනවා. හැබැයි මේ කිසිම රෝගියෙකුට COVID-19 ආසාදනය වෙලා නැහැ. එකම මුහුණු ආවරණය පැය 4කට වඩා පාවිච්චි කරන්න එපා. සර්ජිකල් මාස්ක් එහෙම නැත්නම් N95 මාස්ක් කියන මුහුණු ආවරණ සෝදා නැවත පාවිච්චි කරන්න එපා. මුහුණු ආවරණය පාවිච්චි කරලා ඒක ගලවලා කොහේ හරි තියලා නැවත වාරයක් පාවිච්චි කරන්න එපා. COVID-19 වර්ධනය සඳහා එන්නත් කිරීම තවදුරටත් සිදු කරනවා. ඊයේ දිනේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව පුද්ගලයන් 5192 දෙනෙකුට ලබා දී තිබුණා. ඒ අනුව ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු මාත්‍රාව පුද්ගලයන් 9,25,242 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 3,30,988 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඊට අමතරව සයිනෝෆාර්ම් එන්නතෙහි පළමු මාත්‍රාව පුද්ගලයන් 2354 දෙනෙකුට ඊයේ ලබා දී තිබෙනවා. එහි පළමු මාත්‍රාව පුද්ගලයන් 5,14,259 දෙනෙකුට සහ එහි දෙවන මාත්‍රාව 2,435 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍යංශ පැවසුවේ. එම එන්නත් දෙකට අමතරව මෙරට භාවිතයට ගැනුණු ස්පුට්නික් V එන්නතෙහි පළමු මාත්‍රාව පුද්ගලයන් 14,984 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඊයේ දිනේදී සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සමාජිකයින්ගේ එක් සමාජිකයෙකුගේ නෑදෑයින් 5 දෙනෙකුට එන්නත් ලබා දීම සඳහා අද දින කැඳවීම කරලා තියෙනවා. COVID-19 සඳහා රාජකාරී කරන වෛද්‍ය නිලධාරීන් වගේම හෙද සේවය, අතුරු වෛද්‍ය සේවය, පරිපූර්ණක වෛද්‍ය සේවය සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු අනෙකුත් සියලුම කාර්ය මණ්ඩල මේ අවධානයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම එන්නත් ලබාගත් බොහෝ දෙනෙකුට මේ ආසාදනය වැළඳිලා තියෙනවා. ඒ නිසා නිවැසියන් ආරක්ෂා කරගත යුතුයි සියලුම සෞඛ්‍ය සේවකින්ගේ. ඒ නිසා හෙට දිනේදී ඉතිරි කාර්ය මණ්ඩලවල සියලුම දෙනාට එන්නත් ලබා දීම සඳහා සහ ඒ වගේම ඔවුන්ගේ පවුල්වල අයවලුන්ට එන්නත් ලබා දීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කරන්නේ නැත්නම් අපි සියලුම දෙනා හෙට දින පෙරවරු 7:30 ඉඳලා COVID-19 සියලුම රාජකාරිවලින් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා.
සංචරණ සීමා යටතේ වසා දමා තිබූ දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් අද අලුයම සිට විවෘත වුණා. එම ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු අද සාමාන්‍ය පරිදි සිදු කෙරුණු අතර දින කිහිපයකට පසු පිටකොටුව තොග වෙළඳ සැල්ද අද පෙරවරුවේ විවෘත කෙරුණා. මේ අතර අද අලුයම විවෘත වූ පෑලියගොඩ නව මැනින් වෙළඳපොලේ කටයුතු පිළිබඳවද අපි අද පත්තරේ වැඩසටහනින් විමසා බැලුවා. පෑලියගොඩ නව මැනින් වෙළඳපොළ දින කිහිපයකට පසු තොග වෙළඳාම සඳහා අද විවෘත කළා. වෙළඳ මධ්‍යස්ථානයට අද ලැබුණු එළවලු තොග ප්‍රමාණයෙහි අඩුවක් දක්නට ලැබුණු අතර එළවලු මිලද ඉහළ යාම හේතුවෙන් තොග වෙළඳුන් නැවත හැරී යන අයුරු දක්නට ලැබුණා. අද එළවලු ගෙනල්ලා තියෙනවා තොග වෙළඳාම විතරයි මේ පෑලියගොඩ නව මැනින් වෙළඳපොලේ සිද්ධ වෙන වෙනතට මේ සිල්වල වෙළඳාමත් මාගේ දකුණු පසින් ගොඩ නැගිලේ සිද්ධ වෙනවා. නමුත් අද තොග වෙළඳාම විතරයි කියන්නට ඕන. වෙනද වගේ නම් එළවලු ලැබිලා නැහැ මේ මැනින් වෙළඳපොලට. ටික දෙනෙක් බඩු ගෙනල්ලා තියෙනවා. බඩු ටිකක් හිගයි. එවනාට ඉතින් ගණන් වැඩි හින්දා එන කට්ටිය බඩු ගන්න ආපහු වාහන හරවගෙන යනවා. බඩු උංගක් අඩුයි අද. ගැටලුව අපිට මේ බඩු ප්‍රශ්න තමයි මිල ගිහිල්ලා කියන්න බෑනේ මිනිස්සුන්ට ගමේ ගිහිල්ලා. මිනිස්සු කියන ටීවී එකේ කියන බඩු විකුණ ගන්න බැරිය. මාකොට්ටලි විකුණ ගන්න වෙලාව කුණු වෙවි යනවා කියලා. ඉතින් අපි එනවා ඒ කීමට. අපි ඇවිල්ලා බඩු නැතුව නිකන් යන්නේ. මේ තුන්වෙනි දවසේ මම ලෝරිය අරන් ආවේ. අදත් එකම බඩුවක්වත් ගත්තේ නැහැ. ගිහිල්ලා මිනිස්සුන්ට ගාන කියන්න බෑනේ මාත්‍යෝ. අද මේගොල්ලෝ කියනවා තොග ගන්න එන්න කියලා. තොග ගන්න ආපුවාම පස්සේ තොග ගණන් වැඩි. ඉතින් අපි මේ ගණන් වලට කියලා ගිහේ සිල්ලර විකුණන්නේ කොහොමද? සංචරණ සීමා යටතේ පසුගිය දින කිහිපයේ වසා දමා තිබූ පිටකොටුව 4 වැනි සහ 5 වැනි හරස් වීදිවල තොග වෙළඳ සැල් අද උදෑසන විවෘත කිරීමට පියවර ගත්තා. තොග වෙළඳාම සඳහා විවෘත වූ මෙම වෙළඳ සැල් වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග හොඳින් ලැබී තිබුණු අතර තොග ලබා ගැනීම සඳහා පාරිභෝගිකයින්ගේ පැමිණීමද සාමාන්‍ය තත්වයක පැවතුණා. දමුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම සිට විවෘත කිරීමත් සමග එළවලු කිලෝ ලක්ෂ 70කට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා. අලුයම සිට එළවලු තොග රැගත් ලොරි ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණා. මේ අතර ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවලු මිලද සීග්‍රේන් ඉහළ ගොස් ඇති බවටද වාර්තා වනවා. අනුරාධපුර තමුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයද අද විවෘත කෙරුණා. මිල ගණන් වැඩි. බඩු අඩු වුණාට මිල ගණන් වැඩි. බඩු ගෙනලා නැහැ නේ. ගොයියෝ ගෙනාපුවා වැටකුළු බණ්ඩක්කාර එම්ම තියෙනවා. දැන් මේ අද අඩුම මිලට තියෙන්නේ මං හිතන්නේ රාබු. දැන් අපි බලනකොට තක්කාලි, බටු, තෝට මාළු මිරිස්, ලීස් ගහ කැරට් ඒවා පට්ට ගණන්. නමුත් මාධ්‍යයෙන් පෙන්වන්නේ මේ විකුණා ගන්න බෑ ආන් ඔක්කොම තමුත්තේගම මේ ආර්ථික මධ්‍යස්ථානේ වීසි කරනවා කියලා. අපි මේ එළවලු ටික අරන් ගිහින් කඩේ විකුණන්න යනවනේ මිනිස්සු ඇවිල්ලා අපෙන් අහනවා ඔයාලා මම මේ කළු කඩකාරයෝනේ බලන්න අර විසි කරන එළවලු ගෙනල්ලා ඔයාලා මෙච්චර මිලට දෙන බලාපොරොත්තුෙන් ආයේ බඩු ගන්න ඒත් බඩුත් නැහැ. බඩු වල එන මිල. තංගල්ල කුඩා වැල්ල දිහවර වරායේ කටයුතුද අද සාමාන්‍ය පරිදි සිදු කරන අයුරු දක්නට ලැබුණා. දෙවෙනිට බලපා ඇති අවදානම් සහිත කාලගුණ තත්ත්වය පිළිබඳව විමසා බැලීමටයි මේ සෝදානම. ඊසාන දිග බෙන්ගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය මෙවන විට සුළු කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ එය ඉදිරි පැය 24 තුළ ඡණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවයි. එහෙතුවෙන් ඉදිරි දින කිහිපයේදී ගිගුරුම් සහිත වැසි සහ දැඩි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. ඊසාන දිග බෙන්ගාල බොක්කාශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඇති වී ඇති පීඩන අවපාතය හේතුවෙන් බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයින හරහා සුළඟේ වේගයද පැයට කිලෝමීටර 40-50ක් දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. විශේෂයෙන්ම 25-26 කියන දිනවල මෙම වැසි තත්ත්වයේ වැඩිවීමත් අපි අපේක්ෂා කරනවා. කෙසේ නමුත් බස්නාහිර සබරගමුව දකුණු මධ්‍යම වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙනවා. අඳුරු ස්වභාවයේ වලාකුළින් බරව තියෙනවා. ඊට අමතරව හැබැයි නීතිදිග මෝසම් කාල පරිච්ඡේදයේ තියෙන වැසිවල ස්වභාවය තමයි සමහර අවස්ථාවල සූර්යාලෝකයේ වැටෙන අවස්ථාත් තියෙනවා. කෙසේ නමුත් දිවයිනේ හරහා තියෙන සුළං තත්ත්වයේ වැඩිවීමකුත් අපි අපේක්ෂා කරනවා. මේ සුළි කුණාටුවේ වක්‍ර බලපෑම හේතු කොටගෙන. ඉතින් ඒක නිසා අපි දීවර ප්‍රජාවට පැහැදිලිව කියනවා මෙම වෙරළබඩ තීරයට ආසන්නයේ තියෙන මුහුදු ඒ කියන්නේ දීවර හා නාවික කටයුතු වල යෙදීමෙන් වළකින්න කියලා මෙම දින කීපය තුල. මේ අතර ගාල්ල දෙවට වැල්ලෙන් මුහුදු ගිය දිහිවර බෝට්ටුවක් අද උදැසන අනතුරකට ලක් වී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ අදාළ බෝට්ටුවේ දිහිවරින් තිදෙනෙකු ගමන් කර ඇති අතර ඉන් දෙදෙනෙකුගේ දිවි බේරාගෙන මේ වන විට රෝහල්ගත කර ඇති බවයි. කෙසේ වෙතත් බෝට්ටුවේ ගමන්ගත් අවුරුදු 16ක තරුණයෙකු මේ වන විට අතුරුදන්ව සිටිනවා. දිවෙනට බලපෑ ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හා දැඩි සුළං හේතුවෙන් බූස්ස සතුස්ස ගබඩාවේ වහලයට හානි සිදු වුණා. හපුතලේ ගල්කන්ද වතුයායේ මාර්ගයට හෙළින් තිබූ කොටසක් නාය ගොස් තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ නාය
යාමෙන් එම වතුයායේ නිවාසවලට පිවිසෙන මාර්ගයට හානි සිදුව ඇති බවයි. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද අලුයම සිට වරින් වර අධික සුළං තත්ත්වයක් සහ කඩින් කඩ අධික වර්ෂාවක් ලැබෙමින් පවතිනවා. අධික වර්ෂාවත් ඒ වගේම තද සුළං තත්ත්වයක් සමගම ප්‍රදේශයේ පුරා ඝන මීදුම් තත්ත්වයකුයි පවතින්නේ. විශේෂයෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය කාසල්රී සහ මෞස කැලේ ජලපෝෂක ප්‍රදේශවලටත් ඒ වගේම ඒවට වතු සහ ගම්මානවලටත් බලපෑමක් ඇති කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ පවතින අයහපත් කාලගුණයෙන් එළවලු වගාවටත් වගේම තේ වගාවටත් දැඩි බලපෑමක් එල්ලවන බව තමයි එළවලු ගොවින් සහ වතු අධිකාරිවරුන් කියා සිටින්නේ. මේ අතර හඟුරන්කෙත විමල්පුර බස්ටියාවත්ත ප්‍රදේශයේ අකුණුසර වැදීමෙන් නිවසකට හානි සිදුව තිබෙනවා. අපවාර්තාකරු පැවසුවේ අකුණුසර වැදීමෙන් අදාළ නිවසේ සිටි කාන්තාවක්ද රෝහල්ගත කර ඇති බවයි. මේ අතර අකණ්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් තබ්බෝව ජලාශයේ වාන්දොරටු දෙකක් අඟල් 6 බැගින් ඊයේ රාත්‍රී විවෘත කෙරුණා. පුත්තලම නගර සභාවේ සභාපති කේ.ඒ. බායිස් මහතාගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගත අය අතර ඔහුගේ රියදුරුද වන බවයි. පුත්තලම නගර සභාවේ සභාපති කේ.ඒ. බායිස් මහතා ගමන්ගත් කැබ් රථය ඊයේ සවස අනතුරට ලක්ව තිබුණේ වනාතවෙල්ලුව එළුවන්කුළම රාල්මඩුව මාර්ගයේදී. සභාපතිවරයා රාල්මඩුව වෙන් ස්ථානය කර කැබ් රථයේ පසුපස අසුනෙහි ගමන් කරමින් සිටියදී ඉන් පිටතට වෙසවී මෙම අනතුරට ලක් ඇති බව පොලිසිය සඳහන් කළා. පසුව සභාපතිවරයා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර එවන විටත් ඔහු මිය ගොස් ඇති බව එහිදී අනාවරණ වී තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් රියදුරු සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් බීමත්ව සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මියගිය නගරාධිපතිවරයාගේ මෘත ශරීරය දැනට පුත්තලම රෝහලේ තබා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව මරණ පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. කොළඹ වරාය ආසන්නයේ මේ වන විට ගිනි ගනිමින් තිබෙන නෞකාවේ බහලුම් ගෙන යන තට්ටුවට යටින් ඇති කොටසේද ගින්නක් හටගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා. ගින්න නිවා දැමීම සඳහා මේ වන විට කටයුතු ආරම්භ කර ඇති අතර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ මෙම නෞකාවේ ගින්න නිවා දැමීම වෙනුවෙන්ම විශේෂ උපකරණ රැගත් ගුවන් යානයක්ද නෙදර්ලන්තයෙන් පැමිණීමට නියමිත බවයි. කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 10ක ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබූ සිංගප්පූරු ධජය සහිත එක්ස්ප්‍රස් පර්ල් නැමැති බහණ්ඩ ප්‍රවාහන නෞකාවේ ගින්න කටගත්තේ 21 වෙනිදායි. නෞකාවේ බහලුම් 1486ක් අඩංගු අතර එහි නයිට්‍රික් ඇසිඩ් මෙට්‍රික් ටොන් 25ක් ඇතුළු රසායනික ද්‍රව්‍ය හා රූපලවන්න ද්‍රව්‍යද ඇති බවයි වාර්තා වන්නේ. නෞකාවේ ගින්න නිවීමට නාවික හමුදාව ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ගුවන් හමුදාව ආරම්භ කළ මෙහෙයුමක්ද මේ වන විට ක්‍රියාත්මක වනවා. වරාය අධිකාරියට අයත් තවත් නෞකා ගිනි නිවීම් කටයුතු වලට ඊයේ සවස් කාලයේ සිට මෙලෙස එක් වුණා. නෞකාවට සිදු ඇති හානි ඇගැයීම සඳහා ඊයේ නෞකාවට ඇතුළු වූ නෙදර්ලන්ත විශේෂඥ කණ්ඩායමද මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අය අපට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අපේ හාබර් මාස්ටර් ලබා දෙන තොරතුරු අනුව ඒ අය කියන්නේ මේ බහලුම් ගෙනියන තට්ටුවට යටින් තියෙන ඒ තට්ටුවේත් යම් තත්ත්වයක ගින්නක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඒක ඉතා ඉක්මනින් නවත්තන්න අවශ්‍ය කරන කටයුතු සූදානම් කරන්න ඕන කියලා. ඒ නැව ඇතුලේ ඒ ගිනිගත්තු තැන උෂ්ණත්වය 85ක උෂ්ණත්වයක්. 85ක උෂ්ණත්වයක් තමයි එතන තියෙන්නේ. සාමාන්‍යයෙන් ඒ අය කියනවා මේ වගේ ගින්නකදී 85 කියන්නේ දරා ගැනීමට පුළුවන් කියලා. මේ වගේ ගින්නක් යනකොට 85 නෙවෙයි ඊට වැඩිය ගොඩාක් ඉහළට යනවා කියන එක තමයි ඔවුන් විශේෂඥයන් දැනුවත් කරන්නේ. ඊයේ දවසේදී ඒ සල්වේජ් කම්පැනියේ ඔපු එක ටග් එකක් ක්‍රියා විරහිත වුණා. දැන් මේ වන විට තව ටග් එකක් ඒ ස්ථානයට ළඟා වෙනවා. එතකොට ඒ ටග් එකත් අපේ වරාය අධිකාරියේ ටග් එකරුත් අකණ්ඩව මේක මැඩ පැවැත්වීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල දිගින් දිගට ක්‍රියාත්මක වෙනවා. මේ වන විට නෙදර්ලන්ඩ් ඉඳන් විශේෂ ගුවන් යානයක් මේකට අවශ්‍ය කරන උපකරණ මේ ගින්න නිවා ගැනීමට ඒ විශේෂඥයන් පාවිච්චි කරන උපකරණ රැගෙන විශේෂ ගුවන් යානයකුත් පිටත් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සූදානම් කරලා තියෙනවා.
මෙවර යලකන්නේ සඳහා අර්ථාපල් වගාව ආරම්භ කර ඇතත් රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් සිය වගාව සිදු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවට වැලිමඩ සානුවේ අර්ථාපල් ගොවීන් පවසනවා. ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් ඊට විසඳුමක් ලබා දෙන ලෙසයි. වැලිමඩ ඌව පරණගම බොරලන්ද කැප්පිටිපොළ ඇටම්පිටිය වැනි ප්‍රදේශ රැසක මෙවර යලකන්නේ අර්ථාපල් වගාව ආරම්භ කර තිබෙනවා. නමුත් රසායනික පොහොර ආනයනය රජය මගින් අත්හිටුවා තිබීම හේතුවෙන් සිය වගාවට යෙදීමට පොහොර නොමැතිවීම නිසා තමන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බවයි අර්ථාපල් ගොවීන් පෙන්වා දෙන්නේ. දැන් මාස ගාණක් වෙනවා පොහොර නැහැ. දැන් අද කාණු ගාලා තියෙනවා හදන්නේ මේවා නිකන් පොහොර නැති ඉඳා. දැන් අපි රජයට කියනවා අද වෙනකම් මේකේ විසඳුමක් නැහැ. අපි මේ ණය වෙලා තමයි මේ ගොවිතැන් කරන්නේ. සමුද්‍රි බැංකුවලින් ණය අරන් තියෙන්නේ. මේ සැරේ තමයි පොහොර නැතුව මේ අල හදන්නේ. කුකුල් පොහොර මිටි දෙක තුනක් දාලා. පොහොර ඇටයක් නැතුව දැන් මේ නිකන් අල හැදුවේ. මොනවද කරන්න කියලා ඉතින් අපිටවත් තේරෙන්නේ නැහැ. බිම් සකසාගෙන පොහොර නොමැතිව අසරණව සිටින මේ ගොවීන් පවසන්නේ වෙළඳසැල් හිමියන් සංගවා ඇති බව පවසන පොහොර හෝ ලබා දීමට කටයුතු කරන ලෙසයි. අද දැන් කියනවා කළු කඩකාරයෝ පොහොර හංගලා තියනවා කියලා. දැන් රජයෙන් කියනවා මාධ්‍යයට ඇවිල්ලා පොහොර හංගලා තියනවා කියලා. අපි ගිහලා කඩවල් කඩන්නද? රජයේ තියෙනවා නායතනයක් තියෙනවානේ. පාරිභෝගිකාරී මහතුරු ඇවිල්ලා ඒ කටේ ගබඩ ඇවිල්ලා බලන්න ඕනේ. රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් දැඩි අසීරුතාවයට පත්ව සිටින ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් සිය ගැටලුව පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි. අපි දැන් මේ අල හදන්නේ පොහොර නැතුව. දැන් අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ අපිට මොකක්කාර විසඳුමක් ලබා දෙන්න කියලා. ලයිව් ඇට් වෙල් අදට අවසන්. ඔබට සුබ දවසක්.